Welcome to grade 10 online school. Today I am going to teach you very important lesson, 12 active voice. 10 වසරේ දරුවෝ ආදරයෙන් පිළිගන්නවා online පාසලට දෙයයන් ජාතික පාසලේ. අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කර්තෘකාරක වාක්‍යතා 12 පිළිබඳව. ඉංග්‍රීසි භාෂාවේ තියෙන කර්තෘකාරක වාක්‍යතා 12 පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මේ කර්තෘකාරක වාක්‍යතා 12 පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට පළමුව අපි verbs පිළිබඳව ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන. විශේෂයෙන්ම ඔබට පේනවා මේ verbs එකක් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. main verbs, auxiliary verbs. ඒ වගේම තමයි auxiliary verbs එකක්, helping verbs, modals කියලා තව කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් verbs එකක්, කොටස් දෙකයි, main verbs, auxiliary verbs. auxiliary verbs එකක් කොටස් දෙකක් තියෙනවා, helping verbs, ඒ වගේම modals කියලා. ඔබට පේනවා main verbs එකක් බැලුවට පස්සේ main verbs එකක් තවත් කොටස් හතරක් තියෙනවා. Okay, there are 4 parts here. We can tell present, past, past participle, present participle. අපිට මේ කොටස් කරන්න පුළුවන්, categorize කරන්න පුළුවන් present, past, past participle, present participle. වර්තමාන, අතීත, ඒ වගේම අතීත කුදන්ත, වර්තමාන කුදන්ත කියලා තමයි සිංහලෙන් කියන්නේ. එතකොට අපිට පේන ක්‍රියාපදයක් ගත්තම කොටස් හතරක් තියෙනවා. අපි බලමු go කියන ක්‍රියාව. go, went, gone, going. come, came, come, coming. sing, sang, sung, singing. collect, collected, collected, collecting. eat, ate, eaten, eating. finish, finished, finished, finishing. go, do, did, done, doing. ඔබගේ auxiliary verbs මම ඔයාලට කිව්ව පුතේ auxiliary verbs ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, helping verbs modals කියලා කොටස් දෙකක් තියෙනවා. helping verbs වල ප්‍රධාන helping verbs 6ක් තියෙනවා. මේ 6 අපි මතක තියාගන්න යුතුමයි. මොනවද මේ 6 කියලා බලමු. am, is, are, was, were, will be, shall be, has been, have been, had been, will have been, shall have been. modals may, might, can, could, may, might, will, would, should, must, need to, ought to, has to, have to, had to. එතකොට ඔබට වාක්‍යයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබ මෙන්න මේ ප්‍රධාන ක්‍රියාපදය පිළිබඳවත් ඒ වගේම මේ උපකාරක ක්‍රියාපද කොටස් දෙක පිළිබඳවත් හොඳ පැහැදිලි නිශ්චිත අවබෝධයක් තිබිය යුතුමයි. අපි මේ ගැන කතා කරමු ඉස්සරහදී. අපි බලමු මේ main verbs එකක් කියන්නේ මොකක්ද? helping verbs එකක් කියන්නේ මොකක්ද? modals කියන්නේ මොනවද? කොහොමද මේවා කර්තෘකාරක වාක්‍යතා 12 නිර්මාණය කරගන්නකොට කොහොමද මේවා භාවිතා කරන්නේ කියලා අපි දැන් බලමු. හොඳයි. මම ඔබට කිව්වා අර main verbs ප්‍රධාන ක්‍රියාපදයක් කොටස් 4ක් බෙදෙනවා කියලා. ප්‍රධාන වශයෙන් කොටස් 4ක් තියෙනවා. present, past, past participle, present participle කියලා. ඔබට පේනවා go, went, gone, going. come, came, come, coming. sing, sang, sung, singing. collect, collected, collected, collecting. eat, ate, eaten, eaten. finish, finished, finished, finishing. do, did, done, doing. අපි මේක සිංහල තේරුම පොඩ්ඩක් බලමු. යනවා, ගියා. මේ පුතේ මේ V3 එක අපි ගත්තොත් මේක මෙහෙම කොටස් වලට බෙදුවොත් අපිට මෙයාට කියන්න පුළුවන් V1 එක කියලා, verb 1 එක. මෙයාට පුළුවන් V2 කියලා කියන්න, මෙයාට පුළුවන් V3 කියලා කියන්න, මෙයාට පුළුවන් V4 කියලා කියන්න. V4. දැන් එතකොට මේ ක්‍රියාපදේ තේරුම බලන්න පොඩ්ඩක්. යනවා, ගියා, මෙන්න මෙයා හැම වෙලාවෙම අවසන් වෙන්නේ ලා ප්‍රත්‍යයෙන්. ලා. යනවා, ගියා, ගියලා, මෙයා අවසන් වෙන්නේ
පුතේ මීන් ප්‍රත්‍යය. ලේසි මතක තියාගන්න. හොඳයි. යනවා ගියා ගිහිල්ලා යමි. කම් එනවා ආවා ඇවිල්ලා එමින්. ගායනා කරනවා ගායනා කරා ගායනා කරලා ගායනා කරමින්. එකතු කරනවා එකතු කළා එකතු කරලා එකතු කරමින්. කනවා කෑවා කාලා කමින්. ඉවර කරනවා ඉවර කරා ඉවර කරලා ඉවර කරමින්. කරනවා කළා කරලා කරමින්. පැහැදිලිද කියන එක ඔන්න තේරුම ඔබ තේරුම හදාගන්න හැටි මතක තියාගන්න. V3 එකේ ඉවරන ලා ප්‍රත්‍ය ලාවලිය. මින් ඒ වගේම V4 එකේ ඉවරන මොනවද මින් කියන ප්‍රත්‍ය. හරි. අපි යන්නේ ඊළඟ කොටසට. දැන් ඔබට මේ කර්තෘකාරක වාක්‍ය රටා 12 අවබෝධයක් කරගන්න නම් අනිවාර්යෙන් ලියන්න නම් අර ක්‍රියාපද ටික හතරට අමතරව අර කොටස් හතරට අමතරව මෙන්න වගේ පුතේ මේ උපකාරක ක්‍රියාපද පිළිබඳ අවබෝධයක් තියෙනවා. කිසිම කෙනෙකුට මේ helping verbs පිළිබඳ අවබෝධයක් නැත්නම් මොකද වෙන්නේ? tenses 12 ලියා ගන්න බෑ. හරි. බලන්න. මම ඔබට කියවනේ ප්‍රධාන වශයෙන් උපකාරක ක්‍රියාපද 6ක් කියේ කියලා. මොනවද මේ ක්‍රියාපද 6? am, is, are, was, were, will be, has been, have been, had been, will have been, shall have been පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම modals වල එන has, have, had, will have කියන modals අපිට ඕන වෙනවා මේ tenses 12 ලියන්න. දැන් ඔබට නම් මතකයි පුතේ මොකද මේ helping verbs අපි ක්‍රියාපදයකට එකතු කරන්නේ නැතුව තනියම ලියන වාක්‍ය රටාවක් ඔබට මතක ඇතිනේ. ඔබ ඒක දාන්න පොඩි කාලෙත් ඔබ ඉගෙන ගත්තා. මොනවද? දැන් තිබේ කියන වාක්‍ය කියන්නකො බලන්න. දැන් තිබේ කියන is කියන helping verb එක දාලා the bag is on the table, as ki kamari she is in the room, ayave gururiya she is a teacher. අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒවා verbs නෑ helping verbs විතරයි. තිබුණා. The bag was on the table, she was in the room, she was a teacher. helping verb එක නැති වුණොත් ඉතින් අදහස කියෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හොඳද? ඒ වගේම තිබේවි. The bag will be on the table, she will be in the room, she will be a teacher. මතකයි. විදන්නවා. ඒ වගේම දැන් මෙතන මේ has been කියන්නේ තිබිලා තියෙනවා. bag එකේ තිබිලා තියෙනවා මේ සිද. The bag has been on the table. තිබිලා තිබුණා. The bag had been on the table. එතකොට තිබිලා තිබුණා කියන the bag had been on the table ගන්න පුළුවන්. තිබිලා තියෙන්නේ කියන the bag will have been on the table නේද? එතකොට අපි ඉඳලා තියෙනවා කියනකොට ඒ කාමරේ ඉඳලා තියෙනවා she has been in the room. she has been in the room. එතකොට ඒ කාමරේ ඉඳලා තිබුණා she had been in the room. ඒ කාමරේ ඉඳලා තියෙන්නේ she will have been in the room. හරිද? ඒ වගේම වෙලා තියෙන්නේ අය ගුරුවරියක් වෙලා තියෙවි. she will have been a teacher. වෙලා තිබුණා ඉඳලා වෙලා තිබුණා වෙලා තුන මෙතන තිබිලා තියෙනවා ඉඳලා තියෙනවා වෙලා තිබිලා තිබුණා ඉඳලා තියෙනවා වෙලා had been. එතකොට the bag had been on the table. එතකොට මෙතන ගත්තොත් තිබිලා තියෙවි the bag will be on the table. the bag will have been on the table. එතකොට ඉඳලා තියෙවි she will have been in the room. වෙලා තියෙන්නේ she will have been a teacher. එතකොට මෙන්න මේ helping verbs ටික අපි ඉගෙන ගත්තා. අපි දන්නවා මේ helping verbs ටික අපි පොඩි කාලේ ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම දැන් මේ modals ටික බලන්නකො මේකේ has have කියන එකත් පාවිච්චි කරලා තියෙනවා. මොනවද? මට කාර් එකක් කියනවා I have a car. මට ඉන්නවා සහෝදරයෙක් I have a brother. මට තිබුණා කාර් එකක් I had a car. මට හිටියා සහෝදරයෙක් I had a brother. මට තියෙවි කාර් එකක් I will have a car. මට සිටිවි සහෝදරයෙක් I will have a brother. දැන් ඔබ මේක ඉගෙන ගත්තට මදි පුතේ ඔබ අනිවාර්යයෙන්ම මොකද්ද මෙන්න මේ ක්‍රියාපද ටික පිළිබඳ අවබෝධය තියෙන්නත් ඕන මේ උපකාරක ක්‍රියාපද පිළිබඳ අවබෝධය තියෙන්නත් ඕන tenses 12 ගොඩනගන්න. අපි බලමු මේ දෙක කොහොමද එකතු කළා අපි කොහොමද මේ වාක්‍ය රටාව ගොඩනගන්නේ කියලා. හරි. අපි යමු. දැන් මම ඔබට ලස්සන කතාවක් කියලා දෙන්න හදා. ඔන්න මෙතනින් ඔබ අනිවාර්යෙන් මට විශ්වාසයි ඔබ මේ tenses ටික හොඳින් අල්ලගන්න නැහැ කියලා. මම කියනවා මේ present past past participle present participle කියලා මේ ක්‍රියාපද හතරක් කියලා කියනවා වර්ග හතරක් කියලා කියවනේ. මම මේ වර්ග හතරක් නේ මේකට මම කියන කොල්ලෝ හතර දෙනෙක් මේ ඉන්නේ කොල්ලෝ හතර දෙනෙක්. මම කියන මේ ඉන්නේ කොල්ලෝ හතර දෙනෙක්. ඔන්න කොල්ලෝ හතර දෙනෙක් මේ ඉන්නේ. හරිද?
කිව්ව කොල්ලෝ 4 දෙනෙක් මේ ඉන්නේ. දැන් එතකොට මේ කොල්ල 4 දෙනාගෙන් මේ කොල්ලගේ නම තමයි ප්‍රසන්ට් කොල්ල. මේ පාස් කොල්ල, මේ පාස් පාර්ටිසිපල් කොල්ල, මේ ප්‍රසන්ට් පාර්ටිසිපල් කොල්ල. එහෙම මතක තියාගන්න නමක් කියන මේ කොල්ල 4 දෙනා. මෙන්න මේ කොල්ල 4 දෙනාගෙන් පුතේ මෙන්න මේ කොල්ල ඉන්නෝනේ. මෙන්න මේ කොල්ල ඉන්න මේ කොල්ල දෙන්න මෙයාලා ලෙඩ කොල්ල. ඒ කියන්නේ මෙයාලගේ වැඩ කරන්නේ භාගයයි. අපි දන්න භාගයක් වැඩ කරනවා නම් එයාට කියන ලෙඩේ මොකක්ද කියලා නේද? අංශ භාග. පැරලයිස් වෙනවා කියලා කියනවනේ. පැරලයිස්. එතකොට verb 1 කොල්ල, verb 2 කොල්ල හොඳ නිරෝගිමත් කොල්ල දෙන්නේ. V3 කොල්ල, V4 කොල්ල ලෙඩ කොල්ල. එපාද කියන එක. දැන් ඔබ මම මෙන්න මේ කතාව අහගන්නකො. මේ කොල්ලෝ 4 දෙනා දැන් ඔන්න දැන් කොල්ලෝ 4 දෙනා විවාහයක් කරගන්න සුදුසු දැන් තත්ත්වයට ඇවිල්ලා 28ක් විතර වෙනවා. දැන් ඔන්න දැන් ගෙදරින් හොයනවා මේ කට්ටිය විවාහ කරලා දෙන්න මේ බන්දර දෙන්න හදන්න මේ කොල්ලෝ 4 දෙනා. දැන් එතකොට ඔබ කල්පනා කරන්න නිකමට මේ කොල්ලෝ 4 දෙනා විවාහයක් කරගන්න ගියොත් මේ V3 කොල්ලයි මෙයා V1 කොල්ලා මෙයා V2 කොල්ලා මෙයා V3 කොල්ලා මෙයා V4 කොල්ලා V3 කොල්ලා V4 කොල්ලා විවාහයක් කරගන්න කිසිම ගෑල් ළමයි කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. මොකෝ හේතුව? මේ දෙන්නගේ වැඩ කරන්නේ බාඩියයි. මේ වගේ ආදෙක් විවාහ කරගන්න කැමති වෙන්නේ නැහැ. මේ වගේ කුංචිලෙක් විවාහ කරගන්න කැමති වෙන්නේ කවුරුවත්. ඒ නිසා මෙතන මේ ඔන්න මම මෙයා කෙල්ලෙක් කියලා මම මේ ඉන්නේ කෙල්ලෙක්. ඔන්න දැන් මේ කොල්ල. දැන් මම බන්දර දෙන්න හදන්න දෙන්න. මේ කෙල්ල මේ කොල්ල. මට කියන්න පුළුවන් I go කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ කොල්ලට මේ කෙල්ල කැමති වෙනවා. හරිද? I went කියන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ කොල්ලට මෙයා කැමති වෙනවා. I went. මොකද මේ කොල්ලගේ ශක්තිය එකයි. හැබැයි ඔබ හිතන්නේ ඔබට කවමදාවත් කියන්න බෑ I gone කියලා කියන්නත් බෑ. I going කියලා කියන්නත් බෑ. මෙහෙම තනියම. මොකද හේතුව? මේ වගේ අංශභාගී හැදිච්ච කොල්ලෙකුට මේ කෙල්ලෙක් කැමති වෙනවා. කෙල්ල කියන්නේ සබ්ජෙක්ට් එක. හොඳට මතක තියාගන්න. ඒක මම පස්සේ කියලා දෙන්නම්. එතකොට මේ කෙල්ලෙක් කැමති වෙනවද මේ කවදාවත් මේ භාගයක් වැඩ කරන කොල්ලෙකුට කැමති වෙන්නේ නැහැ. අන්න එතනදී තමයි වැඩේ අපිට අවශ්‍ය වෙන්නේ පුතේ. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. මේ කොල්ල බඳින්න නම් මේ කොල්ල විවාහ කරගන්න නම් මැරි කරන්න නම් අනිවාර්යයෙන්ම මෙයා ඉතුරු දෙකෙන් එක හොයාගෙන යන්න ඕන. ඉන්ජෙක්ෂන් එකක් ගහන්නම ඕන අංශභාගී තත්ත්වය ඇති කරන්න. පැරලයිස් වෙලා ඉන්නේ නැති කරන්න අනිවාර්යෙන් මේ කොල්ලට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනමයි. දැන් ඔන්න ප්‍රශ්නයක් වෙනවා. දැන් ඉන්ජෙක්ෂන් එක කොහෙන්ද හොයාගන්නේ? ඉන්ජෙක්ෂන් එක හොයාගන්නේ කොහෙන්ද? ඔන්න ඉන්ජෙක්ෂන් එක තමයි ඔබට මතකයි මම කිව්වා මේ ප්‍රධාන ක්‍රියාපදත් එක්ක උපකාරක ක්‍රියාපදවල සම්බන්ධය හදාගන්න තේරෙන්නේ නැත්නම් වාක්‍ය 12 නිර්මාණය කරගන්න බෑ කියලා. එහෙනම් ඔන්න මම ඉන්ජෙක්ෂන් ටික හොයාගන්න යනවා. ඉන්ජෙක්ෂන් ටික හොයාගන්න යනවා. මෙන්න තියෙනවා ඉන්ජෙක්ෂන් ටික. ඉන්ජෙක්ෂන් කියන්නේ මොනවද? මේවට කියන හෙල්පින් වර්ඩ්ස් කියලා උපකාරක ක්‍රියාපද. අර කොල්ලෝ 4 දෙනාගෙන් පළවෙනි කොල්ලගේ ශක්තිය එකයි, දෙවෙනි කොල්ලගේ ශක්තිය එකයි, තුන්වෙනි කොල්ලගේ ශක්තිය දෙකෙන් එකයි, හතරවෙනි කොල්ලගේ ශක්තිය දෙකෙන් එකයි. එහෙනම් කතෘත් එක්ක කෙලින්ම භාවිතා කරන්න බෑ අපිට V3 එකයි V4 එකයි. ඔන්න ඒකට අපි ඉන්ජෙක්ෂන් දෙනවා. මොනවද දෙන ඉන්ජෙක්ෂන් මගේ පුතේ? මොනවද දෙන ඉන්ජෙක්ෂන් හොඳට බලා ගන්න. අපි ක්‍රියාවේ තුන්වෙනි අවස්ථාවට භාවිතා කරන මෙන්න මේ ඉන්ජෙක්ෂන් එක. අර කොල්ලට ගහනවා මෙන්න මේ ඉන්ජෙක්ෂන් එක. මොනවද ඉන්ජෙක්ෂන් එක? has, have, had, will have කියන ඉන්ජෙක්ෂන් එක ගහනවා. ඒ වගේම තමයි V4 කොල්ලගෙත් වැඩ කරන්නේ දෙකෙන් එකයි. V4 කොල්ලට ඉන්ජෙක්ෂන් වර්ග 6ක් තියෙනවා. මොනවද ඒ වර්ග 6? am නිසා, was, will be, has been, have been, had been, will have been කියන ඉන්ජෙක්ෂන් 6 අර V4 එකට අපි ගහනවා. අපි බලමු ඒ කියපු දේ පාඩම තුල. හරි අපි බලමු කොහොමද මේ ක්‍රියාපද ටික මෙහෙම chart එකක් දාලා ඒ chart එකට දාන්නේ කොහොමද කියලා බලමු. අපි ගමු කොල්ලෙක්. ඒ කොල්ල තමයි අපි ගමු eat කියන කොල්ල. eat, ate,
eaten, eating. දැන් එතකොට මෙන්න මේ කොල්ල හතර දෙනා ඔබ දන්නවා මේ කොල්ල හතර දෙනාගෙන් මේ verb 1 කොල්ල verb 2 කොල්ල verb 3 කොල්ල verb 4 කොල්ල verb 3 කොල්ලගේ ශක්තිය මම කිව්ව දෙකෙන් එකයි ඇදිච්ච ලෙඩේ අංශ භාගය. දැන් එහෙනම් ඔන්න අවුරුදු 28ක් විතර මේ කොල්ලෝ ටික දැන් විවාහයක් කරලා දෙන්න හදන්නේ ගෑල් ළමයි බලන්න යනවා. මේ ගෑල් ළමයි කැමති වෙනවද verb 1 කොල්ලට? ඔව් කැමති වෙනවා. මොකද කිසිම ලෙඩක් නැහැ. කැමති වෙනවා. එයාට කිසිම ඉන්ජෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හෙල්ප් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එකක් ඕන නැහැ. ඒ වගේ තමයි V2 verb එකටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙහෙම she ate කියලා ඇය කෑවා කියලා. නමුත් මෙන්න මේ V3 කොල්ලා මෙන්න මේ V3 කොල්ලට කවමදාවත් කැමති වෙන්නේ නැහැ මේ භාගයක් වැඩ කරන කොල්ලෙකුට මේ ගෑල් ළමයි කැමති වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මගේ පුතේ මොකද්ද කරන්නේ? මෙන්න මේ V3 කොල්ලට ඕන වෙනවා ඉන්ජෙක්ෂන්. ඒ වගේම තමයි V4 කොල්ලටත් ඕන වෙනවා ඉන්ජෙක්ෂන්. දැන් ඔන්න යනවා අපි ඉන්ජෙක්ෂන් අරන් එන්න මෙයාලට මොකද්ද කරන්න? ඉතුරු දෙකෙන් එකේ ශක්තිය දෙන්න. ඉන්ජෙක්ෂන් මොන කොහෙද තියෙන්නේ? එතකොට මේ කොල්ල අහනවා මේ ගෑල් ළමයිගෙන් හරි මම ඔබ විවාහ කරගන්න නම් මට කියන්න ඒ ඉන්ජෙක්ෂන් තියෙන තැන. එතකොට මේ ගෑල් ළමයි කියන ඔයා යන්න හෙල්පින් වර්බ්ස් පවුලට. හෙල්පින් වර්බ්ස් පවුලට යන්න. හෙල්පින් වර්බ්ස් පවුලේ ඔබට තියෙනවා බෙහෙත. එතකොට මොකද්ද කරන්නේ? මේ පිරිමි ළමයා දුවගෙන යනවා කොහෙටද යන්නේ? ඉන්ජෙක්ෂන් පවුලට. මෙන්න ඉන්ජෙක්ෂන් තියනවා වර්ග දෙකක්. එතකොට V3 කොල්ලට කියනවා උඹ ගහනවා නම් ගහගනින් මෙන්න මේ ඉන්ජෙක්ෂන් තුන මුලට. මොනවද ඒ ඉන්ජෙක්ෂන් තුන? has, have, had, will have කියන ඉන්ජෙක්ෂන් තුන ගහගනින්. ඒ වගේම තමයි V4 කොල්ලට කියනවා ගෑල් ළමයා ඔයාගේ ලෙඩේ හොද කරගන්න ඕන නම් ඔබට තියෙන ඉන්ජෙක්ෂන් වර්ග 6ක්. ඔය හයින් ඕන එකක් ගැහුවොත් ඔබේ ලෙඩ හොද වෙනවා. ඒ නිසා ඔබ මෙන්න මේ ඉන්ජෙක්ෂන් 6 ගහ ගන්න. දැන් ඉතින් කොල්ලට පුදුම තරම් සතුටුයි. දැන් එතකොට මොකද්ද කරන්නේ? මෙන්න මේ ලෙඩ කොල්ලා ගහ ගන්නවා මෙයාගේ මුලට මොකද්ද? ඉන්ජෙක්ෂන් ටික. මොන ඉන්ජෙක්ෂන් ටිකද ගහගන්නේ මෙයා? ගහ ගන්නවා වර්තමාන කාලෙට තියෙන has එකයි have එකයි. අතීත කාලයේ සඳහා had, අනාගත කාල will have කියන ඉන්ජෙක්ෂන් තුන ගහගත්තා. මෙයාගේ ශක්තිය දෙකෙන් එකයි. දැන් කොල්ල නිරෝගිමත්. කොල්ලගේ ශක්තිය එකයි. දැන් නිරෝගිමත් කොල්ලේ. දැන් කෙල්ල කැමති වෙනවද? ඔව් දැන් කැමති. දැන් she eats කිව්වා වගේ, she ate කිව්වා වගේ, she has eaten, she had eaten, she will have eaten කියලා කියන්න පුළුවන්. දැන් කොල්ල නිරෝගිමත්. වාක්‍ය සම්පූර්ණයි. ඒ වගේම තමයි යනවා ඊළඟට V4 කොල්ලක ශක්තියක් මම ඔබට කිව්ව දෙකෙන් එකයි. V4 කොල්ලට තියෙන ඉන්ජෙක්ෂන් වර්ග 6ක් තියෙනවා. එහෙනම් ඒ ඉන්ජෙක්ෂන් වර්ග 6 භාවිතා කරන්න පුළුවන්. මොනවද ඒ වර්ග 6? M එකයි, is එකයි, are එකයි. ඒ වගේම තමයි was, were. ඒ වගේම තමයි will be. ඒ වගේම has been, have been. ඒ වගේම had been, will have been. මෙතන හයක් තියෙනවා. නිසා was, will be, has been, have been, had been, will have been. දැන් අපිට පේනවා. දැන් එතකොට helping verb එකේ ශක්තිය දෙකෙන් එකයි, verb එකේ ශක්තිය දෙකෙන් එකයි, helping verb එකේ ශක්තිය දෙකෙන් එකයි, ක්‍රියාපදයේ ශක්තිය දැන් එකයි. දැන් එහෙනම් she eaten කියව වැරදි වාක්‍ය අපිට එහෙම වැරදි එහෙම කියන්න බෑ. අපි කොහොමද කියන්න ඕනේ? she is eating.
වර්තමාන. She was eating. She will be eating. She has been eating. She had been eating. She will have been eating. හරිද? දැන් මේ මොනවද කරන්නේ බලන්න. දැන් ඔබට මම කිව්වා මේ verb 1, මේ verb 2, V3, verb 4, V4. දැන් එතකොට මගේ පුතේ ඉංග්‍රීසි භාෂාවේ කර්තෘකාරක වාක්‍ය රටා මම කිව්වා 12ක් ඇතුළේ කියලා. මෙතන 12ක් නැහැ. මෙතන 11යි තියෙන හොඳට බලන්න. 11. කොහොමද අනිත් වාක්‍ය හැදෙන්නේ පුතේ? මෙන්න මේ මුල් රූපයම අරගෙන අපි ඒකේ මුලට දානව will කියලා. එතකොට will eat කියන්නේ කාවි කියන එක. will eat කියන්නේ මොකද්ද? කාවි. දැන් ඔබ බලන්න පොඩ්ඩක් කොහොමද වාක්‍ය රටා ටික නැවතත් හැදුනේ කියලා බලන්නකෝ. කොහොමද මම මේ chart එකට වාක්‍ය රටා ටික දැම්මේ කියලා. ඔබට කිව්වා මෙන්න මෙහෙම කතාවක් ඉංග්‍රීසි භාෂාවේ කොල්ලෝ ඉන්නව වර්ග හතරක්. ඒ කොල්ලෝ හතර දෙනාගෙන් ලෙඩ කොල්ලෝ වර්ග දෙකක් ඉන්නවා. V3 කොල්ලයි V4 කොල්ලයි. එතකොට අපි ගෑල් ළමෙක් එක්ක විවාහයක් කරගන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ ගෑල් ළමයා V3 කොල්ලට V4 කොල්ලට කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව මෙයාලා පැරලයිස් වෙච්ච කොල්ලෝ දෙන්නෙක් නිසා මෙයාට ඉන්ජෙක්ෂන් අවශ්‍යයි. ඒ නිසා ඉංග්‍රීසි භාෂාවේ අපිට I go, I went, I gone, I going කියලා කියන්න බෑ. මෙතන I go, I went කියන්න පුළුවන්. නමුත් I gone, I going කියන්න වැරදි. I come, I came කියන්න පුළුවන්. I come, I coming කියන්න බෑ. අපිට වැරදි. මොකද හේතුව මේ V3 එක V4 එකයිට අනිවාර්යයෙන්ම helping verbs ඕන. දැන් එතකොට මගේ පුතේ බලන්න මෙන්න මේ ක්‍රියාපද හතරට හැදුන වාක්‍ය රටා 12. verb 1 එකෙන් හැදෙන වාක්‍ය රටා කීයක්ද? verb 1 එකෙන් හැදෙන වාක්‍ය රටා 2ක්. verb 2 එකෙන් හැදෙන වාක්‍ය රටා 1ක්. V3 එකෙන් හැදෙන වාක්‍ය රටා 3ක්. V4 එකෙන් හැදෙන වාක්‍ය රටා කීයක්ද? 10ක්. එතකොට ඔක්කොම එකතු කරලා බලන්න වාක්‍ය රටා කීයක් හැදෙන ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා 12ක් හැදෙනවා. එහෙනම් මෙන්න බලමු හැදිච්ච හැටි. මෙන්න verb 1 එක, මෙන්න verb 1 එක, verb 1 එකෙන් මම කිව්ව වාක්‍ය රටා දෙකක් හැදෙනවා කියලා. මෙන්න verb 1 එක, මෙන්න මෙතන තියෙන verb 1, මෙතන තියෙන verb 1. verb 2 එකෙන් එක වාක්‍ය රටාවයි අතීත කාලයට පමණයි verb 2 එක පාවිච්චි කරන්නේ. V3 එකේ වාක්‍ය රටා 3යි, V4 එකේ වාක්‍ය රටා 6යි. එහෙනම් භයානකම ක්‍රියාපද දෙක තමයි මගේ පුතේ V3 එකයි V4 එකයි. V3 එකයි V4 එකයි දන්නේ නැත්නම් ඒකට ගහන ඉන්ජෙක්ෂන් ටික දන්නේ නැත්නම් අපිට ටෙන්ස් එක නිර්මාණය කරගන්න බැරි වෙනවා. පැහැදිලිද? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ මෙන්න බලන්න මම ලියපු මේ පාඩම ඔබට පැහැදිලිවම පේන්න කියනවා. මම කිව්ව ඔබට verb එකක් ගත්තට පස්සේ verb එක ප්‍රධාන වශයෙන් මම කිව්ව කොටස් හතරකට බෙදනවායි කියලා. මෙන්න verb 1 එක මේ, verb 2 එක මේ, V3 එක මේ, V4 එක මේ. දැන් එතකොට මම කිව්ව මේ කෙල්ල මේ ගෑල් ළමයා verb 1 එකට කැමති වෙනවා. මොකද ඉන්ජෙක්ෂන් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි V2 එකට ඉන්ජෙක්ෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. V3 එකට ඉන්ජෙක්ෂන් අවශ්‍යයි, V4 එකට ඉන්ජෙක්ෂන් අවශ්‍යයි. මම ඔබට කිව්ව නේද V3 එක හැම වෙලාවෙම ඉවර වෙන ලාවණි, කාලා, කනවා, කෑවා, කාලා, කමි, කනවා, කෑවා, කාලා, කමි, කනවා. ඇය කනවා, ඇය කෑවා, ඇය කාලා, ඇය කමි. ඔබට පේනවා තව තියෙන මෙතන කාලයක් will eat කියලා. අපි මේකට කියනවා simple future කියලා කියනවා. සරල අනාගත කාල. කනවා, කෑවා, කාවි, කනවාවි, කනවාවි කියන්නේ සාමාන්‍යයෙන් කාවි කියලා කියන කනවාවි කියන්නේ. නමුත් මෙතන eat එකේ දෙනම කනවා, will එකේ දෙන වි, කනවාවි, කාවි. දැන් බලන්න eat කියන්නේ කාලා, කාලා. එතකොට ඉන්ජෙක්ෂන් වල තේරුම කියනවනේ දැන් හැස්සෑ වල තේරුම තමයි තියනවා ඉන්නවා. නමුත් අපිට කියන්න බෑනේ කාලා ඉන්නවා කියලා. ඒකේ අදහස ගන්න වෙන්නේ තියනවා ඉන්නවා කියන්නේ කාලා තියනවා. හැඩ් එකේ තේරුම තිබුණා කාලා තිබුණා කාලා තියේ. V4 එකේ තියෙන මින් ප්‍රත්‍යයෙන් කිව්ව අවසන් වෙන coming city, coming city, coming city වි.
කමින් ඉඳලා තියෙනවා, කමින් ඉඳලා තිබුණා, කමින් ඉඳලා තියෙවි. ඒ කියන්නේ හෙල්පින් වර්බ්ස් වල තේරුම් තුනක් තියෙනනේ. am is වල තේරුම් තුන. මේ හැම එකම තේරුම් තුනක්. තිබේ සිටීවේ, තිබේ සිටීවේ. ඒ තිබේ සිටීවේ එකේ පුතේ අපි ගන්නෙ මැද අදහස. ඒ කියන්නේ සිටි කියන අදහස. කමින් සිටි අපි ගන්න මෙන්න මේ අදහස. මොන අදහසද? කමින් සිටි, කමින් සිටියා, කමින් ඉඳලා තියෙනවා, කමින් ඉඳලා තිබුණා. ඒ වගේම තමයි කමින් ඉඳලා තියෙවි. මැද අදහස ගන්න හැම වෙලාවෙම ක්‍රියාපදයකට එක්ක. තේරුණාද? එතකොට මේකේ හැස්සෑවල ගන්න පුතේ කාල තියෙනවා, තියෙනවා කියන තිබුණා, තියෙවි කියන අදහස් තමයි අපි ගන්න. පැහැදිලිද? එතකොට දැන් අයිච්චම අපි පාඩමට යන්නයි. දැන් එතකොට බලන්න කමින් සිටි, කමින් සිටියා, කමින් සිටී, කමින් ඉඳලා තියෙනවා, කමින් ඉඳලා තියෙනවා, කමින් ඉඳලා තියෙනවා. හරිම ලේසි වාක්‍ය තේරුම් ගන්න එක. දැන් මේ V4 කොල් එකකින් හැදෙන්න කීයද වාක්‍ය පුතේ? වාක්‍ය 6ක් හැදලා තියෙනවා. V3 කොල් එකේ වාක්‍ය කීයක් හැදලා තියෙද? වාක්‍ය 3ක් හැදලා තියෙනවා. V1 කොල් එකේ වාක්‍ය 2යි. V2 කොල් එකේ එක වාක්‍යයක්. දැන් බලන්න මේ subject එක verb එක. කෙල්ල කොල්ල. දැන් එතකොට දැන් ටික දවසක් ගියාට පස්සේ මේ පවුලට අලුතෙන් සමාජිකයෙකුට එකතු වෙනවා. කවුද ඒ සමාජිකයා? මෙන්න සමාජිකයා. පුතා නෙමෙයි. පුතා. එතකොට කෙල්ල කොල්ල පුතා. කෙල්ල කොල්ල පුතා වෙන්නේ නැහැ පුතේ. පුතෙක් හම් වෙනකොට ඒ පවුල තුල කෙල්ලයි කොල්ලයි කවුද වෙන්නේ? අම්මයි තාත්තයි වෙනවනේ. එතකොට මේ අම්මා, මේ තාත්තා, මේ පුතා. එහෙනම් ඔන්න කර්තෘකාරක වාක්‍ය රටාවක ඉන්න ඕන තුන් දෙනා කවුද මගේ රත්තරන් පුතේ කියන්නේ? එහෙනම් කවුද ඉන්න ඕන තුන් දෙනා කියන්නේ? මේ කවුද වාක්‍යේ? මෙයා තමයි අම්මා. මේ ඉන්නේ වාක්‍යේ අම්මා. එතකොට මේ වාක්‍යයේ ඉන්නේ කවුද? මේ ඉන්නේ මේ ටික ඔක්කොම කොහාටද යන්නේ? මේ ටික ඔක්කොම තාත්තා. තාත්තා. මේ කවුද කොට? පුතා. අම්මා ධන, තාත්තා ධන, පුතා. කවුද? අම්මා ධන, තාත්තා ධන, පුතා. අම්මා ධන, තාත්තා ධන, පුතා. අම්මා කියන්නේ කවුද වාක්‍යයේ? subject ධන, verb ධන, කවුද? පුතා කියන්නේ object. මොන බලන්න subject ධන, verb ධන, object. subject ධන, verb ධන, object. නේද? subject එක මෙන්න, verb එක මෙන්න, object එක මෙන්න, object rest. rest කියන වාක්‍ය ඉතිරිය. තේරුණාද? subject verb object rest. එන්නේ වාක්‍යය. හරිද? නමුත් දැන් ඔබ මෙන්න මේ ටික තේරුම් ගන්නකො. වාක්‍ය කෙනෙකුට අනිවාර්යෙන් ඉන්නවනේ කවුද? අම්මා ඉන්නවනේ, තාත්තා ඉන්නවනේ, පුතා ඉන්නවනේ. අම්මා ගාවටම තමයි ඉංග්‍රීසි භාෂාවේ තාත්තා ඉන්නේ. ඊළඟට තමයි පුතා ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි වාක්‍ය ලියනකොට අපි ලියන්නේ මෙහෙමනේ. මම බත් කනවා. ඔහොමනේ සිංහල වල වාක්‍යයක් කියන්නේ. මම කියනකොට I, බත් කියනකොට rice, කනවා කියනකොට eat. I rice eat කියන්න පුළුවන් ද වාක්‍ය? මේ වාක්‍ය පුතේ වැරදි. මේක වැරදි. මේක කියන්න බෑ. ඒක වැරදි. එතකොට යන ක්‍රමය මොකද්ද? සිංහල වගේ නෙවෙයි ඉංග්‍රීසි වල. යන ක්‍රමය මොකද්ද? අම්මා ගාවට තාත්තා, තාත්තා ගාවට පුතා. අම්මා කියන්නේ වාක්‍යයේ subject. එතකොට හරිනේ මෙන්න subject එක. මම කියන්නේ subject. එහෙනම් තාත්තා හොයා ගන්න මේ වාක්‍යය. තාත්තා කියන්නේ කනවා. එහෙනම් eat කියන්නේ කනවා. ඊළඟ පුතා හොයා ගන්න මේ වාක්‍යය. පුතා කවුද? rice. වාක්‍යය I eat rice. මම බත් කනවා. ඒ වාක්‍ය හරි. දැන් වාක්‍ය හරි. දැන් එතකොට ඔන්න දැන් ඔබට මගේ රත්තරන් පුතාට හොඳ අවබෝධයක් ඉන්නට මේ පිළිබඳව මේ මුල් කරුණු කාරණා පිළිබඳව ඔබට ක්‍රියාපදයේ පිළිබඳව අවබෝධයක් නැත්නම් උපකාරක ක්‍රියාපදයේ පිළිබඳව අවබෝධයක් නැත්නම් පුතේ මොකද්ද ඔබට උපකාරක ක්‍රියාපදයේ සහ ක්‍රියාපදයේ පිළිබඳව අවබෝධයක් නැත්නම් කර්තෘකාරක වාක්‍ය රටා ඔබට ඉගෙන ගැනීමට අපහසුයි. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් අපි යන් ඊළඟ කොටසට යන්න බලන්න. මෙන්න බලන්න. මම ඔබට කිව්වා මෙන්න මේ වාක්‍ය රටා මෙතන තියෙන හතර. වාක්‍ය රටා හතරක්.
මොකද්ද මේ වාක්‍ය රටා හතර කියලා බලමු. මෙන්න මේ වාක්‍ය රටා තුනට කියනවා මොකක්ද මේ වාක්‍ය රටා තුනට කියන්නේ? සිම්පල් වාක්‍ය රටා තුන. ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය රටා හතරක්. සිම්පල් වාක්‍ය රටා තුනක් තියෙනවා. මෙන්න මේකට කියන පර්ෆෙක්ට් කියලා. පර්ෆෙක්ට් වාක්‍ය රටා තුනයි. මේකට කියන කන්ටිනියස් කියලා. කන්ටිනියස් වාක්‍ය රටා තුනයි. එතකොට මේ අවසාන කොටස කියන පර්ෆෙක්ට් කන්ටිනියස් කියලා. පර්ෆෙක්ට් කන්ටිනියස් වාක්‍ය රටා තුනයි. දැන් එතකොට සිම්පල් තුනයි, පර්ෆෙක්ට් තුනයි, කන්ටිනියස් තුනයි, පර්ෆෙක්ට් කන්ටිනියස් තුනයි. එතකොට බලන්න ඔක්කොම එකතු කරාම ඔක්කොම 12. එතකොට වාක්‍ය රටා හතරක් තියෙනවා. එතකොට අපි සාකච්ඡා කරනවා මේ වාක්‍ය රටා හතර භාවිතා කරන්නේ මොන අවස්ථාවලද කියලා. ඒක සංකීර්ණ පාඩමක්. නමුත් ඔබ වාක්‍ය ගොඩනගන හැටි අද ඉගෙන ගමුකෝ. අද ඉගෙන ගමු කොහොමද මේ වාක්‍ය රටා හතර ගොඩනගන්නේ. ඒ කියන්නේ ක්‍රම හතර ගොඩනගන්නේ කියලා අපි ඉගෙන ගමු අද. එතකොට සිම්පල් තුනයි, පර්ෆෙක්ට් තුනයි, කන්ටිනියස් තුනයි, පර්ෆෙක්ට් කන්ටිනියස් තුනයි. දැන් බලන්න සිම්පල් තුන. එතකොට මෙතන සිම්පල් තුන තව මෙතන තුනක්. සිම්පල් present past future. present simple, past simple, future simple. present perfect, past perfect, future perfect. present continuous, past continuous, future continuous. present perfect continuous, past perfect continuous, future perfect continuous. මේ ඔක්කොම present past future කියලා දාන එක විතරයි තියෙන්නේ. present past future, present past future, present past future, present past future. Simple, perfect, continuous, perfect continuous. හරිද මම කියන එක? එතකොට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය රටා කීයක් තියෙනවද? ක්‍රම හතරක් තියෙනවා. ওই ක්‍රම හතර හැදෙන්න අපිට උපකාරී වුණේ ක්‍රියාපදේ මොකද්ද? අර ක්‍රියාපදේ හතර නේද? verbs වල ක්‍රියාපද හතර තමයි. ඒ කියන්නේ මෙන්න මේ verb 1, verb 2, verb 3, verb 4 මේ හතරෙන් තමයි මේ වාක්‍ය 12ම හැදුනේ. එතන මම මේ V3 කොල්ලා, V4 කොල්ලා මෙයාලට තනියෙන් කතුරු කෙනෙකුත් එක්ක එන්න බෑ. ඒ නිසා ඉන්ජෙක්ෂන් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද ලෙඩ වෙලා ඉන්නේ. දෙකෙන් එකයි මෙයාලගේ වැඩ කරන්නේ. නේද? හරි. දැන් වෙන අපි ඊළඟ කොටසට යන්න බලමු. ඊළඟ කොටසට. දැන් වෙන ඔබට තියනවා ඔන්න පොඩි වැඩක් කරන්න. ඔබට තියනවා මෙන්න මේ කොටුව ඇතුළට අපි ඉගෙන ගත්තේ වාක්‍ය ප්‍රාටික පොඩ්ඩක් දාන්න. අපි ගමු එහෙනම් verb එකක් හැටියට අපි ගමු drink කියන verb එක. අපි ගන්නවා drink කියන verb එක. drink. බලන්න drink, drank, drunk, drinking. Drink, drank, drunk, drinking. මෙයාට ඉන්ජෙක්ෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාට ඉන්ජෙක්ෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කතුරු කෙනෙකුට දාගමු C කියලා. ඒ කියන්නේ ගෑල් ළමයි. අපි she drinks කියලා මෙතන S දාලා හදා ගන්න සරල වර්තමාන කාලේ කතුරු ඒකවචන නම් ක්‍රියාව ඒකවචන කර ගන්න ඕන. ඒකේ තියෙන නීතියක්. අපි මේ නීති ටික වෙනම කතා කරමු දවසක. she drinks කියලා තමයි පාවිච්චි කරන්නේ. she drink කියන්න බෑ මොකද කතුරු බහුවචන වුණා නම් තමයි she drink කියන්නේ. තේරුණාද? එතකොට she drank කියන්න පුළුවන්. she drunk කියන්න බෑ. අපි දන්න මේ ලෙඩ කොල්ලේ මෙයාගේ උඩට වර්තමාන කාලය නිසා has දාන්න ඕන. අතීත කාලය නිසා had දාන්න ඕන. අනාගත කාලය නම් will have දාන්න ඕන. drinking කියන verb එකේ වර්තමාන කාලය she නිසා is දාන්න ඕන. අතීත කාලයේ was දාන්න ඕන. අනාගත කාලයේ will be දාන්න ඕන. ඒ වගේම තමයි අනිත් උපකාරක ක්‍රියාපද ටික has been, ඒ වගේම had been, ඒ වගේම will have been. දැන් හරි කෙල්ල හරි කොල්ල හරි තව ටෙන්ස් එකක් තුන මෙතන ෆියුචර් එක හදා ගන්න මුල් රූපයම අරගෙන ඒකට will දාන්න. දැන් ටෙන්සස් 12 හරි. Then she drinks water. She drinks water. Drinks water වතුර බොනම බිව්ව බෝවි බොනමාවි බෝවි බොනමාවි. මෙතන තියෙනවා ලා වලින් අවසන් වෙන මේ කියන්නේ කිව්වේ මෙයාගේ තියෙන මීන් වලින් අවසන් වෙනවා. එතකොට බොනවා බිව්වා බීලා 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 තියනවා බීලා තිබුණා බීලා තියෙන්නේ. බොමින් සිටි බොමින් සිටියා බොමින් සිටීවි බොමින් ඉඳලා තියෙනවා බොමින් ඉඳලා තිබුණා බොමින් ඉඳලා තියෙන්නේ. බලන්න තේරුම් ටික පොතේ තේරුම් ටික බලන්න.
බොනවා බිව්වා බෝවි බීලා තියනවා බීලා තියනවා බීලා කියෙවි බොමින් සිටියේවි බොමින් ඉඳලා තියනවා ඉඳලා කියෙවි අදහස් 12ක් තියෙනවා. ඔය අදහස් 12 මොන වගේ අවස්ථාවලද එන්නේ කියන එක අපි කතා කරමු වෙනමම. හරිද? මෙතෙන්ට පටලව ගන්න යන්න එපා. දැන් මට ඕනේ ඔබට මේ වාක්‍ය රටේ කොහොමද මේ chart එකකට දාලා මේක කොහොමද tenses 12 අඳුනගන්නේ කියන එක විතරයි. ඒක චුට්ටක් උත්සාහ කරන්න. පැහැදිලිද? හරි. අපි එහෙනම් යමු තව එකකට බලන්න යමු. අපි බහුවචන කර්තෘ කෙනෙක් ගන්න. අපි ගමු verb එක make කියන එක. make made make it. අපි දාමු subject එක V කියලා. injection අවශ්‍ය වෙන්නේ නැහැ. injection අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙතන එක verb එකක් ලියන්න යමු. මුල් රූපය මෙතන ලියලා ඒකට will දාන්න. will name. V3 verb එක V3 කොල්ලා පණ නැහැ භාගය වැඩ කරන්නේ. V නිසා අපි have කියන උපකාරක ක්‍රියාපදේ දානවා. අතීත කාලයේ had දානවා. අනාගත කාලයේ සඳහා will have කියන උපකාරක ක්‍රියාපදේ දානවා. V4 කොල්ලා වර්තමාන කාලයේ සඳහා ආ දානවා. අතීත කාලයේ සඳහා were දානවා. were කියන helping verb එක අනාගත කාලයේ will be ඒ වගේම තමයි මෙතන එනවා have been had been will have been we makes කරන්නේ හොඳ කර්තෘ බහුව නිසා මෙතන වෙනසක් කරන්නේ නැහැ. මෙතන බහුවචන කර්තෘ බහුව නිසා verb එක මේ රූපෙම තමයි තියෙන්නේ. ඉන්ෆිනිටිව් රූපෙන් තියෙන්නේ. we make අපි හදනවා සරුංගල් හදනවා. අපි සරුංගල් හදනවා. we makes kites. we make kites. අපි සරුංගල් හදනවා. හැදුවා හදාවි හදලා තියෙනවා හදලා තිබුණා හදලා තියේවි හදමින් සිටි හදමින් සිටියා හදමින් සිටීවි හදමින් ඉඳලා තියෙනවා හදමින් ඉඳලා තියෙනවා හදමින් ඉඳලා තියෙවි එනවා හදනවා හැදුවා හදාවි හදලා තියෙනවා හදලා තියෙනවා හදලා තියෙනවා හදමින් සිටි සිටියා සිටීවි හදමින් ඉඳලා තියෙනවා හදමින් ඉඳලා තියෙනවා හදමින් ඉඳලා තියේවි හරිනේ we make kites අපි සරුංගල් හදලා මෙන්න අම්මා මෙන්න තාත්තා මෙන්න පුතා. එතකොට ඉංග්‍රීසි භාෂාවේ නිරෝගිමත් තාත්තරිනේ දෙන්නේ. අපිට මතක නැහැ මෙන්න මේ දෙන්න විතර අනිත් ඔක්කොම ලෙඩ. helping verb එක දන්නේ නැත්නම් මේ tenses 6 පිළිබඳව ලියන්නත් බෑ. මෙතන helping verbs එක දන්නේ නැත්නම් මේ වාක්‍ය රට තුන පිළිබඳව අවබෝධිකුත් නැහැ. වාක්‍ය tenses ටික මොකක්වත් දන්නේ නැහැ. පැහැදිලිද? හරි. next one තව verb එකක් ගන්න. We gamu go went gone going උපකාර ක්‍රියාපද නැහැ. අපි මෙතන ලියාගමු future එක මෙතෙන්ට will දාලා කර්තෘ කෙනෙක් අපි ගමු I කියන එක I එතකොට I එක්ක helping verb එක I have අතීත කාලයේ had අනාගත කාලයේ will have I එක්ක මෙතන confuse වාක්‍ය රටාවේදී am එක එනවා I am going I was going I will be going I have been going I has been किया
කියන්න බෑ I have been going, I had been going, I will have been going. I will have been going. Will have been going. එතන I go මම යනවා. යන්නේ කොහෙද? අපිට ගන්න පුළුවන් I go to school. මම පාසල් යනවා. I go to school යනවා. ගියා, යාවි, ගිහිල්ලා. මම වාට මේක හැම වෙලාවෙම ලා වලින් අවසන් වෙන්නේ, මේක හැම වෙලාවෙම මින් වලින් අවසන් වෙන්නේ. ගිහිල්ලා කියනවා, ගිහිල්ලා තිබුණා, ගිහිල්ලා තියෙන්නේ. යමින් සිටි, යමින් සිටියා, යමින් සිටීවි, යමින් ඉඳලා තියෙනවා, යමින් ඉඳලා තිබුණා, යමින් ඉඳලා තියේවි. එතකොට සිම්පල් වාක්‍ය තුන මෙන්න, පර්ෆෙක්ට් තුන මෙන්න, කන්ටිනියස් තුන මෙන්න, පර්ෆෙක්ට් කන්ටිනියස් තුන මෙන්න. පැහැදිලිද? එතකොට අපි යම් බලන්න ඊළඟ එක මෙන්න මම ටෙන්සස් ටික ඔබට පැහැදිලිවම දාන ටෙන්සස් ටික ඔබට බලා ගන්න පුළුවන්. සිම්පල් වාක්‍ය රටා හතරක් තියෙන ඉංග්‍රීසි භාෂාවේ 1 2 3 4යි. සිම්පල් වාක්‍ය රටා තුනක් තියෙනවා, පර්ෆෙක්ට් වාක්‍ය රටා තුනක් තියෙනවා, කන්ටිනියස් වාක්‍ය රටා තුනක් තියෙනවා, පර්ෆෙක්ට් කන්ටිනියස් වාක්‍ය රටා තුනක් තියෙනවා. She eats rice ඈබත් කනවා, simple present tense. She ate rice, simple past tense. She will eat rice, simple future tense. She has eaten rice, present perfect tense. She had eaten rice, past perfect tense. She will have eaten rice, future perfect tense. She is eating rice, present continuous tense. She was eating rice, past continuous tense. She will be eating rice, future continuous tense. She has been eating rice, present perfect continuous. She had been eating rice, past perfect continuous. She will have been eating rice, future perfect continuous. Then we tenses 4. Tenses 4 පුතේ මොකටද අපි පාවිච්චි කරන්නේ කියන එක ලොකු පාඩමක් අපි ඒක කතා කරමු. සිම්පල් කියන වාක්‍ය රටාව පුතේ පාවිච්චි කරනවා අපි හැමදාම පුරුද්දක් හැටියට කරන අපේ දෙයක් ප්‍රකාශ කරන්න. පුරුද්දක් හැටියට කියන දෙයක්. කරන දෙයක් ප්‍රකාශ කරන්න. පුරුද්දක් ලෙස. මම හැමදාම වත් කරනවා, මම හැමදාම පාසල් යනවා, මම හැමදාම නිදා ගන්නවා නේද? මම හැමදාම උදේම නැගිටිනවා. අන්න ඒ වගේ පුරුද්දක් හැටියට කරන දෙයක්, ඒ වගේම කළ දෙයක් නේද? ඒකේ අතීත කාලේ පුරුද්දක් ලෙස කරපු දෙයක්. මම කෑවා, ගියා, පාසල් ගියා නේද? එතකොට ඒ වගේ දෙයක්. ඒ වගේම අනාගත කාලේ. අනාගත කාලයක් ගැන ප්‍රකාශ. ඒකේ අනාගතේ ඒකත් මම හෙට ඒවි කියන පුරුද්දල් ලෙස අපි අනාගතයේ කිරීමට බලාපොරොත්තු වෙනවා නේද? අම්මා හෙට ඒවි, ඕන් හෙට ඒවි, මම පාසල් යාවි කියන වගේ අදහස් කරනවා. ඒ වගේම තමයි පර්ෆෙක්ට් කියලා කියන්නේ ප්‍රතිඵලයේ සහිත වාක්‍ය රටාවක් කියලා කියන එක. ප්‍රතිඵලයේ සහිත වාක්‍ය රටාව. ප්‍රතිඵලයක් සහිත වාක්‍ය රටාවක් කියලා කියන මේකට. ඒ කියන්නේ යම් කිසි සිදුවීමක් සිදු වෙලා අවසාන වෙලා ඒකේ ප්‍රතිඵලය දිහා බලාගෙන වාක්‍ය ගොඩනගන මේක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ. තේරුණාද? ගොඩනගන අපි පාවිච්චි කරන පුතේ මෙන්න පර්ෆෙක්ට් කියන වාක්‍ය රටාව. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඔබ හොඳටම බඩගිනි වෙලා ඔබ ගෙදර ගියාට පස්සේ ඔබ කුස්සියට යනවා. කුස්සියට ගියාට පස්සේ කුස්සියට ගිහිල්ලා ඔබ බත් මුට්ටු ටික අරලා බලනකොට ඔබ කියන වාක්‍ය රටාව තමයි අපේ අම්මා බත් උයලා. බත් උයලා. අම්මා බත් කිව්වේ දැන් නෙමෙයි ඉස්සෙල්ලා. නමුත් ඒ ප්‍රතිඵලය දිහා බලාගෙන ඔබ කියනවා අපේ අම්මා බත් උයලා තියෙනවා. උයලා තියෙනවා. එහෙනම් උයලා කියන verb එක අවසානයේ ලා කියන ප්‍රත්‍යයෙන් තියෙනවා කියන helping verb එක has there. උයලා තියෙනවා. එහෙනම් tense එක තමයි perfect කියන tense එක. උයලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි ඇවිල්ලා තියෙනවා කියන අදහස කියෙන්නේ අපේ අම්මා ඇවිල්ලා, අම්මා පොලේ ගිහිල්ලා, අම්මා බත් උයලා, අද මාමා ගෙදර ඇවිල්ලා. දැන් ලා වලින් අවසන් වෙනවා. එතකොට ලා වලින් ක්‍රියාවෙන් අවසන් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ දන්නවා මොකක්ද tense එක perfect කියන tense එකට යනවා V3 එකෙන් තමයි verb එක කියවෙන්නේ. එතකොට අනිවාර්යෙන් දන්නවා ලා වලින් අවසන් වෙන verb එකට injection අවශ්‍යයි. මොකක්ද injection ටික has have had will have කියන injection ටික. ඒකේ අතීත කාලේ තමයි මොකද had පාවිච්චි කරන්නේ. ගිහිල්ලා තිබුණා, ඇවිල්ලා තිබුණා, කාලා තිබුණා, නේද? බැනලා තිබුණා. තේරුණාද? අනාගත කාලේ තමයි ඒකේ ඇවිල්ලා තියේවි, කාලා තියේවි, දුවලා තියේවි නේද? අනාගත කාලේ. හරි. ඒ වගේම තමයි continuous කියන වාක්‍යයට පාවිච්චි කරනකොට දැන් කරන දෙයක් ගැන කියන්නේ. දැන් කරන දෙයක්. දැන් කරන දෙයක් කියන්නේ සිදුවීම මේ මොහොතේ සිදුවෙමින් පවතින කතාවක් ගැන කියන්න තමයි continuous කියන වාක්‍යයට පාවිච්චි කරන්නේ. හරි සරල උදාහරණයක් ගත්තොත්
ගත්තට පස්සේ අපි හිතමු ඔබ chewing gum එකක් කකා ඉන්නවා කියලා. chewing gum එකක් ඔබ කකා ඉන්න. chewing gum එකක් කනව එක එක සැරේට කාලි ඉවර කරන්න බෑනේ. ඒ වැඩේ මොකද කරන්නේ? මේ හප පින්න. හරියට ඒක කන්ටිනියස් වගේ ඇදී යම් සිදුවීමක් මේ දැන් සිදුවීමක් කියනවා. දැන් මම මොකද කරන්නේ? ඉංග්‍රීසි උගන්නමින් සිටි මින් කියනකොට teaching city කියනකොට මම නිසා am කියන helping verb එකෙන් I am teaching English. කියවමින් සිටි පොතක් කියවමින් සිටි එනම් කොහොමද කියන්නේ? reading a book I am reading a book. දැන් මේ දැන් කරන දෙයක් ගැන ප්‍රකාශ කරන්න තමයි මේ continuous කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්නේ. We are playing cricket, they are singing song, they are dancing අන්න ඒ වගේ දේවල්. පැහැදිලිනේ? එතකොට ඒක අතීත කාලේ. එතකොට chewing gum එකක් කකා හිටපු කාලේ අතීත කියන්නේ කරමින් හිටපු දෙයක්නේ. We were reading books. She was singing a song. කරමින් හිටියා. ඒ chewing gum කාලයක් වගේ. නේද? continuous දිය ටික වෙලාවක් යනකම්. ඒ වාක්‍යයට පාවිච්චි කරන්නේ දැන් කරන දෙයක් ගැන ප්‍රකාශ කරන helping verb එක am විශ්වාසම verb ing. අතීත කාලේ පාවිච්චි කරන was verb සමග verb ing. අනාගත කාලේ පාවිච්චි කරන will be සමග verb එකේ ing අවස්ථාව. ඒ වගේම තමයි මේ perfect කියන වාක්‍යතාවයේ present perfect continuous past perfect continuous future perfect continuous කියන වාක්‍යතා දෙක තුන ගත්තට පස්සේ මේ වාක්‍යතා තුන සිංහල භාෂාව තුන නැතිව වාක්‍යතා තුන. මේකේ කාල දෙකක එකතුවක් කියන කාල දෙකක මිශ්‍ර එකක් තියෙන්නේ. එතකොට මේ present perfect කියන වාක්‍යතාවයේ එකතුව තමයි අතීත කාලයයි වර්තමාන කාලයයි දෙකේම එකතුව. මොකද්ද මේ අතීත කාලය වර්තමාන කාලය දෙකේම එකතුව කියලා කියන්නේ? මොකද්ද මෙන්න මේක චුට්ටක් හිතන්න. දැන් මම මෙතන ඔයාලට උගන්වමින් ඉන්නකොට හරිද කවුරු හරි කෙනෙක් මෙතෙන්ට එනවා. ආවට පස්සේ ඔහු කියන්නේ our sir is teaching English කියලා. ඔහු ගිහිල්ලා නැවතත් එනවා. දෙවෙනි සැරේටත් ඔහු එනවා. එනකොට ඒ වෙලාවෙත් මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නේ. එතකොට හැබැයි ඔහු දැන් වර්තමානයේ ඉන්නේ කලින් ආපු ටික කොහාටද ගියා අතීතෙට ගියේ. දැන් ඉන්නේ වර්තමානයේ කලින් ආපු ටික කොහාටද ගියා අතීතෙට ගියේ. අපි මෙහෙම ගත්තට පස්සේ ඔන්න මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. අපි උගන්වමින් ඉන්නකොට අපි කියමු ඒ එන දරුවා එනවා අපි කියමු එකට එනවයි කියලා. එකට එනකොටත් ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. එතකොට ඔහු නැවතත් එනවා දෙකටත් එනවා. දෙකට එනකොටත් මම මේ වැඩේ නිරත වෙමින් ඔහු වෙනකොට මම මේ වැඩේ නිරත වෙමින් හිටියා. දෙකට එනකොටත් මම මේ වැඩේ නිරත වෙමින් ඉන්නවා. එහෙනම් ඔහු දැන් ඉන්නේ වර්තමානයේ. මෙන්න මේක කියනවා අතීතයට. එහෙනම් අතීතයේ සිට වර්තමානයේ දක්වා යමක් කරමින් ඉදිරි දෙයක් ගැන ප්‍රකාශ කරන පාවිච්චි කරන ටෙන්ස් එක තමයි has been කියන ටෙන්ස් එක. Has been, have been. She has been reading a book in the room. I have been teaching English since today morning. අද උදේ ඉඳලා මම ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා තියෙනවා. Our father is painting the wall since morning. තාත්තා උදේ ඉඳන් තාප්පේ සායම් කරමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තා මේ වෙනමම කතා කරන්න ඕන. මේකට අපි සම්බන්ධ කරගත්තමින් ගොඩ වෙලාවක් යනවා. එතකොට අපි උදාහරණයක් හැටියට අපි ගත්තදී මෙන්න මෙතනදී තාප්පේ සායම් කරනකොට එනවා පුතා. පුතා එනකොට මොකද කරන්නේ? තාත්තා මොකද තාප්පේ සායම් කරමින් ඉන්නකොට කියනවා our father is painting the wall කියලා. එතකොට පුතා ගෙදර ගිහින් එනවා අයි නැවතත් අපි එකට කියනවා දෙකට එනවා. දෙකට එනකොටත් මොකද කරන්නේ? තාප්පේ සායම් කරමින් ඉන්නවා. එතකොට දැන් ඉන්නේ වර්තමාන. මෙයා මුලින් ආපු ටික අතීතයට යනවා. එතකොට පුතා කියන්නේ අපේ තාප්පේ සායම් කරමින් සිටී කියලා කන්ටිනියුස් වෙන මේ කියන්නේ මේ කන්ටිනියුස් එකයි මෙන්න මේ අතීත කාලය දෙකම එකතු කරලා ටෙන්ස් එකක් හදා ගන්නවා. අපේ තාප්පේ සායම් කරමින් ඉඳලා තියෙනවා කියලා. Our father has been painting the wall. හරිද? එතකොට අපි බලමු කොහොමද මෙන්න මේ අපි ඉගෙනගත්තු වාක්‍ය ටික අපි ඉගෙනගත්තු මේ ටෙන්සස් 12 තුල තියෙන වාක්‍ය රටා ටික අපි වාක්‍යයක් හදන්න කොහොමද අපි භාවිතා කරන්න කියලා ඉගෙන ගමු. දැන් ඔබට කිව්වා මෙන්න වාක්‍ය රටා ටිකක් තියෙනවා. ඕන් සින්දුවක් කියමින් සිටි. කියන්නේ ගායනා කරමින් සිටි කියනකොට ඔබට පේනවා මේ verb එක අවසන් වෙලා තියෙන මොහොතින්ද min කියන ප්‍රත්‍යයෙන්. min කියන ප්‍රත්‍යයෙන් නම් අනිවාර්යෙන් අපි දන්නවා මේක continuous highly වෙන වාක්‍යයක්.
එහෙනම් ගායනා කරමින් කියනකොට කොහොමද එන්නේ? singing singing singing. එතකොට අපි දන්නවා V4 එක මේ කියන V4 එකට අනිවාර්යයෙන්ම V4 එකට injection ඕන. V4 එකට injection ඕන. injection එක මෙතන කියන injection එක තමයි is එක හරි I එක හරි M එක හරි අපි දන්නවා වර්තමාන කාලේ city. සින්දුවක් කියනකොට so ඕන් කියනකොට they. දැන් මේ වාක්‍ය වැරදි. එහෙනම් අපිට මේ වාක්‍ය හදාගන්න අම්මා තාත්තා පුතා සංකල්පයට. මේ වාක්‍ය අම්මා තමයි they කියන එක. අම්මා they. එතකොට මේ වාක්‍ය ඔබට පේන ලෙඩ තාත්තා කෙනෙක් ඉන්නේ singing. එතකොට ලෙඩ තාත්තා කෙනෙක් ඉන්න අනිවාර්ය injection ඕන. they නිසා අපි ගන්න injection එක තමයි කතෘ බහුවචන නිසා are. they are singing. they are singing. singing a song. සින්දුවක් ගායනා කරමින් සිටිනවා or they are singing a song. දැන් බලන්න මේක ලිවිච්ච හැටි. අම්මාපත් උයමින් සිටියා. උයමින් කියනකොට මේක මින් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ. මින් ප්‍රත්‍යයෙන් ඉවර වෙනවා V4. එහෙනම් cooking. cooking. හිටියා කියන helping verb එක තමයි අපි දන්න was were. but rice. අම්මා mother. එහෙනම් කොහොමද මේ වාක්‍ය ලිවෙන්නේ? අම්මා ගාවට තාත්තා mother cooking කියන්න බෑ. mother cooking කියන්න බෑ. මොකද cooking කියන්නේ ලෙඩ තාත්තා කෙනෙක් කියනවා. mother was cooking rice. අම්මා බත් උයමින් හිටියා. mother was cooking rice. අම්මා පොලේ ගිහිල්ලා තියෙනවා. අම්මා පොලේ ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා කියලා ප්‍රත්‍යය. ලා යනවා ගියා ගිහිල්ලා. එතන go went gone. තියෙනවා. එහෙනම් V3 එක. V3 එකට injection ටික තමයි am නිසා was will be has been have been had been will have been නෙවෙයි ඉන්නේ. මොකද has have had will have. තියෙනවා කියන helping verb එක තමයි has එකයි have එකයි. අම්මා නිසා අපි has ගන්න පුළුවන්. එහෙනම් අම්මා mother. එතකොට පොලේ to the market නේද? එහෙනම් වාක්‍ය ලියනවා. කොහොමද වාක්‍ය ලියන්නේ? mother has gone to the market. Mother has gone to the market. නංගි ගෙදර වැඩ කරලා කියනවා. ලාවලින් ඉවර වෙන්නේ කරලා. කරනවා කරලා. do did done. තියනවා කියවට has have. නංගි කතු එකකට නිසා අපි has ගන්න පුළුවන්. එතකොට sister නංගි sister. එතකොට sister නංගි ගෙදරට homework. වාක්‍ය ලියනවා අම්මා තාත්තා පුතා සංකල්පයට හදන්න ඕන. subject එක තමයි sister. එතකොට කරලා කියනවා අපේ done has නෙමෙයි ලෙඩ තාත්තා කෙනෙක් කියන්නේ sister has done. has done homeworks. පැහැදිලි. අපි යම් බලන්න තව එකකට යම් බලන්න. මල්ලි ආවා. ආවා කියන verb දෙක තුල මගේ අත්තරන් පුතේ ඔයාලට මේකේ ලා ප්‍රත්‍යක් නැහැ. ලා ප්‍රත්‍යක් නැහැ, මින් ප්‍රත්‍යක් නැහැ. ලා ප්‍රත්‍යක් මින් ප්‍රත්‍යක් නැත්නම් අපිට කිසි ගැටලුවක් ඇත්තේ නැහැ. ඇයි ගැටලුවක් ඇත්තේ නැහැ කියලා කියන්නේ? ලා ප්‍රත්‍යක් මින් ප්‍රත්‍යක් නැත්නම් මේ අවස්ථා හයට යන්නේ නැහැ. මින් ප්‍රත්‍ය වුණාට මේ අවස්ථා හයට යන්නේ. ලා ප්‍රත්‍ය වුණා මේ අවස්ථා තුනට යන්නේ. එතකොට එහෙනම් මේ වාක්‍ය වෙන්න ඕනේ V වලට යන්නෙත් නැහැ. V ප්‍රත්‍ය වුණා මේකට යන්නෙත් නැහැ. එහෙනම් මේ වාක්‍ය වෙන්නත් මේකේ නැත්නම් මේකේ. අපි බලමු මේ වාක්‍ය විලා තියෙන කොතනින්ද කියලා බලමු. ආවා එනවා ආවා. එහෙනම් කම් කියන එකේ අතීත කාලයේ කම් කියන එකේ අතීත කාලයේ එහෙනම් මල්ලි ආවා.
brother came. Brother came. මල්ලි ආවා. ගියා. ගියා කියන එක තුල ලා ප්‍රත්‍යක් නැහැ. ගියා ලා ප්‍රත්‍යක් නැහැ. මින් ප්‍රත්‍යක් නැහැ. එහෙනම් ගියා කියන එකේ ලා ප්‍රත්‍යාව නම් ගිහිල්ලා. මින් ප්‍රත්‍යාව නම් යමි. වී ප්‍රත්‍යක් නැහැ. වී ප්‍රත්‍යාව නම් යාවි. නමුත් යනවා ගියා. ගියා කියන්නේ වෙන් කියන එක අතීත කාල. ඔවුන් they අම්මයි තාත්තයි විතර මේ වාක්‍ය තුල ඉන්නේ. මොකද ලෙඩ තාත්තා කෙනෙක් නේ ඉන්ජෙක්ෂන් හෙල්පින් වර්බ්ස් අවශ්‍ය වෙන්නේ නැහැ මේවට. මොකද සම්පූර්ණ ක්‍රියාපද දෙකෙන් තමයි මේ ඇදලා තියෙන්නේ. they went on ගියා. ඒවි කියනකොට අන්න ඇය ඒවි. ඇය ඒවි. එනවා වී. එනවා කියනකොට come. වී කියනකොට will. එතකොට ඇය she. හෙට කියන tomorrow. නමුත් මෙහෙම වාක්‍ය ලියන්න බෑ she tomorrow come will කියලා. වාක්‍ය වැරදි. එතකොට කර්තෘ ගාවට කවුද? ක්‍රියාව. එහෙනම් she will come tomorrow. she will come tomorrow. හරි අපි බලමු. අපේ තාත්තා පත්‍රයක් කියවමින් ඉඳලා කියනවා. කියවමින් ඉඳලා කියනවා. කියවමින් කියනකොට අපට පේනවා මින් කියනකොට මින් ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ. එහෙනම් මින් ප්‍රත්‍යයෙන් නා reading. reading. ඉඳලා කියනවා කියනකොට helping verb දෙක තමයි has been have been. has been have been. has been have been. අපේ තාත්තා නිසා has been කියන කතුරු ඒක වචනයි. අපේ තාත්තා our father. පත්තරයක් newspaper. අපි වාක්‍යම වැරදි. our father newspaper reading has been කියලා වැරදි වාක්‍ය. එහෙනම් අම්මා කවුද මේකේ වාක්‍යයේ subject එක our father. our father helping verb එක ලෙඩ තාත්තා කෙනෙක් ඉන්නේ has been සමග reading. කියවමින් ඉඳලා කියනවා. කියවමින් ඉඳලා කියනවා. ඉඳලා කියනවා කියනකොට has been කියවමින් reading a newspaper. newspaper. අම්මා උයමින් ඉඳලා කියනවා. අම්මා ඉඳලා කියනවා. උයමින් කියන cooking. ඉඳලා කියනවා කියනකොට has been. mother amma mother. mother. එහෙනම් mother cooking has been නෙමෙයි. කොහමද? mother has been cooking rice. නංගි ගීතයක් ගායනා කරමින් ඉඳලා තිබුණා. නන්දි ගීතයක් ගායනා කරමින් ඉඳලා තිබුණා. කරමින් ගායනා කරමින් singing. ඉඳලා තිබුණා කියන ඉඳලා කියනවා කියන has been have been ඉඳලා තිබුණා had been. නන්දි sister ගීතයක් also. එතකොට අපිට sister song singing has been කියන්න බෑ. කොහොමද? නංගි sister has been had been අතීත කාල had been singing a song. Past perfect continuous එකක්. පියන් හවාකේට අපි ඊයේ පන්සල් ගියා. we වාක්‍ය වලින් බලන්න. ගියා කියන අතීත කාලේ මේ verb එක තුල we ලා නෑ මින් නෑ we නෑ. එතකොට යනවා ගියා. ගියාන අතීත කාලේ went. එහෙනම් කර්තෘ we
We went to temple. Yesterday. Simple past වාක්‍ය. අම්මා මට දැන්නා. දැන්නා verb එක දැන්නා. මින් ප්‍රත්‍යක් නැහැ, ලා ප්‍රත්‍යක් නැහැ. ඒ නිසා ඉන්ජෙක්ෂන් අවශ්‍ය වෙන්නේ නැහැ. වී ප්‍රත්‍යක් නැහැ, ෆියුචර් එකට යන්නෙත් නැහැ. බලනවා දැන්නා. එහෙනම් දැනෙන blame කවුද කර්තෘ අම්මා. mother. mother blamed me. අම්මා මට දැන්නා. subject verb එකතර ඉන්නවා අනිවාර්යෙන් අම්මා තාත්තා පුතා සංකල්පේ. අපි උත්සවයක් සංවිධානය කරලා තියෙනවා. සංවිධානය කරලා මෙන්න verb එක. එතකොට සංවිධානය කරලා තියෙනවා. කොහොමද කියන්නේ? තියෙනවා has have. එහෙනම් අපි we have We have organized a festival. අපි උත්සවයක් සංවිධානය කළ තියෙනවා. We have organized festival. present perfect වාක්‍ය රටාවක්. හොඳයි. ඕන් පාසල් ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා තිබුණා. තිබුණා කියනකොට had එක. තිබුණා. had. හොඳට බලා ගන්න මේවා. ඇවිල්ලා නම් come came come. V3 එක. ඔවුන් they එහෙනම් වාක්‍ය කොහොමද කියන්නේ? they had come. කර්තෘයි ක්‍රියාවයි ඉස්සෙල්ලා හොයාගත්තට ඉතුරු ටික ඊළඟට යන්නේ. they had come to school. they had come to school. they had come to school. past perfect වාක්‍ය රටාව. ඔවුන් සංගලයක් හදලා තිබුණා. ඒකට එන්නේ හදලා made තිබුණාකට had. එතකොට own කියනකොට they. එහෙනම් මෙතෙන් එන්න ඕන තාත්තා අම්මා තාත්තා තමයි හදලා තිබුණා. හදලාට ලා ප්‍රත්‍යයෙන් වෙනකොට අනිවාර්යයෙන් අපි දන්නවා helping verb එකක් එන්න ඕන. තිබුණා කියනකොට had එන්නේ. එහෙනම් had made. සරුංගලයක් a kite. අයෙත් ඇවිල්ලා කියෙවි. ඇවිල්ලා ලා ප්‍රත්‍යයෙන් ඒක ඉවරෙන්නේ. come came come. ඇය කියනකොට she ලා ප්‍රත්‍යයෙන් ඉවර වෙන නිසා helping verb එක අනිවාර්යයෙන්ම ඉන්ජෙක්ෂන් එකක් වල කියෙවි කියනකොට කොහොමද කියන්නේ? will have. will have. she will have come. she will have come නේද? ඇය ඇවිල්ලා කියෙවි. she will have come හෙට කියනකොට tomorrow. she will have come tomorrow. බලමු ඔබ මෙතනදී ඔබ වාක්‍ය රටා කිහිපයක් ඉගෙන ගත්තා. ඔබ මෙතනදී වාක්‍ය රටා ගොඩාක් ඉගෙන ගත්තා. දැන් ඔබ හිතන්නේ නැති මොන තරම්නම් ලේසිද කියලා මේ ඉංග්‍රීසි වාක්‍ය රටා ටික ගොඩනගන්න එක ටෙන්සස් වලට අනුව. මම නැවතත් යනවා අර ඔබට මුලින් දීපු chart එකට. නැවතත් අර මුලින් දීපු chart එකට යනවා. මේ බලන්න. ඔබ ඕන තරම් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන් මේ chart එක දිහා බලලා. අපි සෙල්ලම් කරමින් හිටියා. කරමින් කියන වෙන්න සෙල්ලම් කරමින් කියන play in හිටියට මේ helping verb එක මොකද වෙන්නේ මොවස් වල. එනා කතර මෙතෙන් දාන we were playing cricket. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා. අපේ තාත්තා පත්‍රයක් කියවමින් ඉඳලා තිබුණා. මෙන්න කියවමින් කියන reading ඉඳලා තිබුණා කියන had been. Our father had been reading a newspaper.
අපේ සර් ඉංග්‍රීසි උගන්වලා තිබුණා උගන්වලා කියනවා ප්‍රත්‍යන උගන්වනවා ඉගෙන උගන්වලා teach taught එතකොට තිබුණා කියන had එක එහෙනම් had taught English our father had taught English අපි යාළුවොත් සමග සෙල්ලම් කරමින් හිටියා සෙල්ලම් කරමින් කියනකොට මෙන්න සෙල්ලම් කරමින් කියනකොට මොකක්ද දෙන්නේ playing හිටියා කියනකොට මොකක්ද දෙන්නේ සිටියා මෙන්න verb එහෙනම් we were playing with my friends අපේ මාමා ඇවිල්ලා තියෙනවා අපේ මාමා ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා කියනකොට come තියෙනවා කියන has that අපේ මාමාව uncle එතකොට our uncle has come තේරුණාද අපි දුවමින් හිටියා දුවමින් කියනකොට කොහොමද කියන්නේ running එතකොට හිටියා කියනකොට was අපි we were running along the road පාර දිගේ දුවමින් හිටියා කුරුල්ලෙක් සින්දුවක් ගායනා කරමින් හිටියා a bird කුරුල්ලෙක් a bird was singing a song a bird was ගායනා කරමින් හිටියා a bird was singing a song බලන්න එතකොට මම ඔබට කියපු කතන්දරේ දැන් නැවතත් පැහැදිලි වෙනවා ඇති මගේ රත්තරන් පුතේ ඔබ මොකද්ද මෙන්න මේ ක්‍රියාපද තේරුම මේ ක්‍රියාපදයේ තේරුම ටික හරියට දන්නේ නැත්නම් උපකාරක ක්‍රියාපදයේ තේරුම දන්නේ නැත්නම් ඔබට ටෙන්සස් ටික හදනවා කියන එක ටිකක් අමාරුයි ටෙන්සස් ටික ගොඩනගා ගන්න එක ටිකක් අමාරුයි ඒ නිසා ඔබට ඔන්න මම මූලික අඩිතාලම අද දාලා දුන්නා. ටෙන්ස් එකක් කොහොමද නිර්මාණය කරගන්නේ? කොහොමද ක්‍රියාපදේ අපි යොදාගන්නේ? ඒකට උපකාරක ක්‍රියාපදයක් දාන්නේ මොන ක්‍රියාපද වලට ලස්සන කතන්දර කීපයකුත් එක මම ඔබට පැහැදිලි කරා. ඒ නිසා මම හිතනවා මගේ දරුවෝ අද මේ පාඩම තුලින් යම් ලොකු දෙයක් කවමදාවත් මෙතෙක් ඉගෙනගත්තු නැති විදියට ඔබ ටෙන්සස් 12 පිළිබඳව අමුතුම විදියට ඔබ ඉගෙන ගන්නයි කියලා මම අනිවාර්යයෙන් විශ්වාස කරනවා. ඔබ ලොකු දෙයක් මේ තුලින් ලබා ගන්න කියලා විශ්වාස කරනවා. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබට ටෙන්සස් ටික පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. උමන්න අදිතාල බේසික් එක හොඳ අවබෝධයක් ලබාගෙන ඔබ බලන්න ඔබට ටෙන්සස් ටික නිවැරදිව තේරුම් කරගන්න පුළුවන්ද කියලා ඔබ අනිවාර්යයෙන්ම බලන්න. හරි. හොඳයි. එහෙනම් අද අපි ඔන්ලයින් ක්ලාස් ඉංග්‍රීසි ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එකේ අද පාඩම අපි ඉවර කරනවා. හොඳයි අපි නැවතත් අලුත් පාඩමක් සමග ඔබත් එක්ක හමු වීම බලාපොරොත්තු වෙමින් අපි නතර වෙනවා. සියලු දෙනාටම සුබ දවසක්.